ආවේනිකයන් සංකල්පය එක මෙන්න මෙහෙම එකක් බලමු මොකක්ද මේ කියන්නේ කියලා. හරි. දැන් අපි සාමාන්‍යයෙන් දල වශයෙන් කතා කරේ මොනවද? මෙහෙම වර්ණ දේහ සමජාත වර්ණ දේහ දෙකක් තිබ්බා කිව්වා. ඊට පස්සේ මම මේ විදිහට මතක ඇති ජානපත ඇන්දා. ඒකට මම මේකේ තියෙනවා කියලා කිව්වා. මොකක් හෝ කැපිටල් A සහ සිම්පල් A වගේ එකම ජානේ විකල්ප ස්වරූප අපි මේවට කිව්වා ඇරිය කියලා. ඊට පස්සේ ඒක අපි කැපිටල් A සිම්පල් A කියලා ප්‍රවීණ දාශයත් ලිව්වා. හරි. හැබැයි සමහර දැන් ඉතින්දී අපි කිව්ව කාරණේ මොකද්ද? දැන් මේ වගේ එක ලක්ෂණයකින් එක ඇලීල සංකලනයකින් කිසියම් ලක්ෂණයක් තීරණය කරනවා කියලා. නමුත් මෙන්න මේ වගේ දේවල් ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේවා වෙන්නේ කොහොමද කියලා. දැන් මම පොපියුලේෂන් එකේ ඉන්න අය මේ විදිහට ගන්න. හරිද? මේ කීප දෙනෙක්. හරිද? දැන් එතකොට මේක පොඩි ගැටලුවක් තියෙනවා නේද? ඉතින් කමන්නේ. හරි. මම මේකේ මේ පැත්තට අඳින්නන්නේ. නැත්නම් මේ පැත්තට ඇඳොත් අර හරහාට මෙහෙම ඇඳොත් මෙයා කවුද 2022 ඒ ලෙව කරන ළමෙක් වගේ වෙනවනේ. පොඩ උඩින් යන්නේ. ඒකින්ද මේ මම මෙහෙම අඳින්නේ නැහැ. නෑ නෑ ඒ ළමයි එහෙම නෑ හොඳේ. මේ excuse me. හරිද? දැන් මේ මම ආයෙ එක අඳින්නම්. දැන් මෙන්න මේ විදිහේ මම එක මට්ටමක් ගන්නවා. අරගෙන මේකේ අඳිනවා. මෙහෙම කෙනෙක් ඉන්නවා. ටික ප්‍රශ්නයක්. හරිද? දැන් එහෙම තව එක්කෙනෙක් ඉන්නවා. එයාම නෙමෙයි. මෙහෙම තව එක්කෙනෙක්. තව එක්කෙනෙක්. සෑහෙන හරි කමන්නේ. හරිද? අපි හිතමුකෝ. දැන් මේ විදිහට සමහර අයගේ මේ විදිහේ උස ගත්තාම හැමෝම එක උස නෙමෙයි. නේද? දැන් මෙයා සෙන්ටිමීටර 155යි. මේ හිතමු 163යි. ඉතින් නිකන් 175යි. හරි. ඔහොමයි ඉන්නවනේ. ඊළඟට තව ඉන්නවා මොනවද? හමේ පාට. දැන් සුදු ඉන්නවා. තව කවුද ඉන්නේ? සුදු ඉන්නවා. ඒ වගේ ඉන්නවනේ සුදු නෙවෙයි. දැන් ඒ වගේ විවිධාකාර සුදු. හමේ පාට ගත්තාම ඒකේ තියෙනවා ලයිට් කලර් එකක් තියෙන අය. කියන්නේ සුදු වගේ නැත්නම් ඩාර්ක් කලර් එකක් ඩාර්ක් ස්කින් එකක් තියෙන අය. ඒතර ඒ අතරමැද අගයක් තියෙන තලෙලුළු කියලා අපි ගන්න. දැන් ඔය වගේ විවිධාකාර හමේ පාට. නැත්නම් මේ ආකාරයේ දේවල් තියෙනවා. දැන් මේ කියන කාරණය පසුව දැන් අපි ඒ කියන්නේ විශ්ලේෂණය කරලා බැලුවහම ඒකේ තේරුණ දෙයක් තමයි මෙන්න මේ විදිහට දැන් කැපිටල් A සහ සිම්පල් A කියලා ඇලිලා දෙකක් අරගෙන මේ දෙන්නගෙන් තනියම මේ වැඩේ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උස සහ සමේ වර්ණය.
හරිද? එතකොට අපිට ඒක ගන්න පුළුවන් කොහොමද? ලයිට් කලර් එකකින් ඉඳලා ඩාර්ක් කලර් එකක් දක්වා යන්න පුළුවන්. හරිද? මේ අතර ඕන මගයක් ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කියන දේ කොහොමද වෙන්නේ? එතකොට මේ අතර ලොකු සීරීස් එකක්ම තියෙනවානේ. වර්ණ සීරීස් එකක්ම. උස ගත්තාම හැමෝම එක උස නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ ලක්ෂණ සමහර මානව ලක්ෂණ විතරක් අපි සැලකුවත් ඒවා මොකද වෙන්නේ? මේ කියන ආකාරයට යම් අපි ඒ කියන්නේ එක්ස්ට්‍රීමිටිස් ද අඩු මාගයක ඉඳලා වැඩි මාගයක් දක්වා වෙනස් වෙන්න ගන්නවා. හරිද? ඒතර මේක කොහොමද වෙන්නේ? දැන් අපි අතනදී කතා කරපු දේවල් මොනවද? දම් පාටම සුදු පාටම. ඊළඟට කහ පැහැති බීජ කොළ පැහැති බීජ. ඒ වගේ මොකක් හෝ ලක්ෂණ දෙකක් විතරයි තිබ්බේ. නමුත් සමහර දේවල් මේ වගේ සමය වර්ණයේ උස වගේ දේහ උස වගේ දෙයක් සැලකුවාම ඒවැදී හොයාගෙන තියෙනවා මෙන්න මේ විදිහේ තනි කෙනෙක්ගෙන් මේක පාලනය වෙන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද වෙන්නේ? ඒක පාලනය වෙන්නේ මෙන්න මේ ආකාරයට මම අඳිනවා. මේ සමජාත වර්ණ දේහ දෙකක් සලකනවා. මේකේ මම අඳිනවා මෙන්න මේ විදිහට ජානපත කිහිපයක්. එතකොට මේක කියනවා මෙන්න මේ ආකාරයට මම මෙතන අඳිනවා A B C D E පැත්තේ මෙන්න මේ ආකාරයට ජාන නැත්තම් විවිධ පතවල තියෙන වෙනස් ජාන සංකලනයක් මගින් මෙන්න මේ වගේ ලක්ෂණ තීරණය කරනවා කියලා. එහෙමනම් ජාන ගොඩක් නම් මෙතන මොකද්ද? බහුජාන. නම් බහුජාන වලින් මේ කියන ලක්ෂණ තීරණය කිරීම සිද්ධ වෙනවා. එහෙමනම් සමය වර්ණය මම තනිවම ගත්තොත් සමය වර්ණය තීරණය කරන්න උදාහරණයක් විතර මම මෙතනම ඒක ගන්න. මොනවද තියෙන්නේ? capital A simple A capital P simple P capital C simple C capital D simple D capital D simple E මේ වගේදී ජාන සමූහයක් ආවේනිකත වෙන ආකාරය බලපානවා සමය වර්ණයට. දැන් මේක මෙන්න මේ වගේ එක්ස්ට්‍රීමිටි එකක් කියන්නේ. අපි හිතමු මේ සෑම මේ කැපිටල් එකක්ම ප්‍රමුඛ ජානය විදිහට සැලකුවොත් ඒ ප්‍රමුඛ ජානය මගින් සමේ වර්ණයට අදාළ වර්ණක විශේෂයෙන්ම වෙනඩින් වගේ වර්ණකයක් නිෂ්පාදනය කිරීම වැඩි කිරීමට නැත්නම් ඒ අදාළ ජාන ප්‍රකාශනයට හේතු වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ කෙනෙක්ගේ එහෙමනම් මොකද වෙන්නේ? දැන් මම කියවන එක්ස්ට්‍රීමිටිස් දෙකක් තියෙනවා කියලා. වැඩි මගයක් සහ අඩු මගයක්. ඒ අතරමැද ඕනෑම මගයක් වෙන්න පුළුවන් අදාළ ජාන සංකලනය අනුව. දැන් මේක මොකද වෙන්න පුළුවන්? මෙන්න මෙතනින් මට ගන්න පුළුවන් මේ ආකාරයට දෙකට බෙදලා මෙන්න මෙහෙම කෙනෙක් හිටියොත් පාට ගැතයි. විකාමු මෙහෙම කෙනෙක්. මේ වගේ එකක් ගමු. capital A capital A capital B capital B capital C capital C capital D capital D capital E capital E මේ වගේ කෙනෙක්ගේ මොකද වෙන්නේ? ජාන ප්‍රකාශනය උපරිම වෙනවා. සෑම සියලුම ජාන ප්‍රමුඛ සමයුක්මක අවස්ථාවේ තියෙනවා. ඒතර මේ කියන්නේ සියලුම ඇලීන සංකලන ප්‍රමුඛ සමයුක්මක අවස්ථාවේ තියෙනකොට මෙන්න මේ කියන කිසියම් ලක්ෂණයක අපිට උපරිමයක් හිතන්න පුළුවන්. ඒ වගේම එතකොට මෙයාගේ අපිට ගන්න පුළුවන් සමය වර්ණයට අදාළ නම් මොකක් වගේද? ඒ කියන්නේ ඩාර්ක් කලර් එක. හරි. ඒ කියන්නේ තද පාටක් තද නැත්නම් කළු කියලා ගන්න. එතකොට සමහර අය ඉන්න පුළුවන් මේ වගේ. මේක සාමාන්‍ය හරිම අන්කොමන්. simple A simple A simple B simple B simple C simple C simple D simple D simple E simple. මෙයාගේ මොකද වෙන්නේ? කිසිම ජානයක් කිසිම ඇලීලියක් නැහැ. අදාළ ලක්ෂණ පෙන්වන්න. මෙයාගේ අර තියෙන පුළුවන් අඩු මාගේ. එහෙම නැත්නම් ඒ කියන්නේ
අඩුම අගයක් කියන්නේ. හරිද? එතකොට මෙයාගේ තමයි සාමාන්‍ය අපිට ගන්න පුළුවන් මෙයා ඇලි වගේ තත්ත්වයක් වුණත් වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයාගේ අවම තත්ත්වයක් තියෙන්නේ වර්ණයට අදාළව. එතකොට මේ අතර ඕනම එකක්. හරිද? එතකොට මෙයාගේ මේ අතර මොකක්ද වෙන්න පුළුවන්? දැන් සිම්පල් දැන් කැපිටල් A එකක් වෙනකොට මෙයාට සිම්පල් A එකක් ආදේශ වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? දැන් එතකොට ඒ අදාළ බලපෑම අඩුයි. එයාගේ දැන් ඒ අවස්ථාවේ මේ උපරිම අගයට වැඩි අඩු වෙනවා. ඊට පස්සේ කැපිටල් A දෙකයි ඊට පස්සේ මේ සිම්පල් B දෙකක්ම එන්න පුළුවන්. දැන් මේ අතර අගයන් මොනවද බලමු. මම එකක් අඳින්නම්. මේ අතරමැදි අගයන් මෙන්න මේ වගේ ඒවා. කැපිටල් A කැපිටල් B සිම්පල් B සිම්පල් B සිම්පල් C සිම්පල් C සිම්පල් D සිම්පල් D කැපිටල් D කැපිටල් D මේ වගේ ඒවා මොකද වෙන්නේ? අතරමැදි වර්ණයක් ගන්න. එතකොට සමේ වර්ණය මේ ආකාරයට උපරිම සහ අවම වගේම අතරමැදි ඕනෑම අගයක් ගන්න පුළුවන් මේ කියන ඇලීල සංකලන නිසා. මොකද මේ ඇලීල සෑම ඇලීලයක් මගින්ම නැත්තම් සෑම ජාන සංකලනයක් මගින්ම ඒ අදාළ ජාන ප්‍රකාශනයේ ප්‍රමාණය අනුව දැන් ප්‍රමුඛ ජාන වැඩිපුර ප්‍රකාශනය වෙනවා වැඩිපුර මෙලනින් වර්ණකයේ නිපදවීමට හැකියාවක් තියෙනවා. නිලීන ජානයෙන් මොකද වෙන්නේ? දැන් ප්‍රමුඛ ජානයේ නම් අදාළ ප්‍රෝටීන් සෑදීමට අදාළ ක්‍රියාව වෙන්නේ. එතකොට වැඩිපුර මෙලනින් හැදෙනවා. නිලීන ජාන අවස්ථාවකදී මොකද වෙන්නේ? එතකොට ඒ ප්‍රෝටීනයේ සෑදීම නැත්තම් මෙලනින් වර්ණකයේ සෑදීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අවමගයක් ගන්නවා. එතකොට මේ අතර මෙන්න මේ කියන ජාන සංකලන සියල්ලම එතකොට ඒ නිසා මොකද වෙන්නේ? විවිධ වර්ණ නැත්තම් සමේ වර්ණය කියන එක එකිනෙකාට වෙනස් වෙනවා. මොකද දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නක තියෙන්නේ විවිධාකාර ඇලීල සංකලනයක් මේ සියල්ලම ගත්තාම දැන් මේක ගොඩාක් තියෙනකොට මේක හැදෙන්න පුළුවන් සම්භාවිතය විශාලයිනේ. එතකොට ඒ විදිහට ගත්තාම සෑදිය හැකි සම්භාවිතයන් තා විශාල වෙනවා. එතකොට විවිධාකාර ඇලීල් සංකලනයන් තියෙනවා. දැන් මෙහෙම මම මේ කීපයක් මෙතන කීයද තියෙන්නේ 5යිනේ. ඒතර 5ක් වුණාට 2යි 3යි 4යි 5යි. මීට වැඩිය වැඩි වෙන්නත් පුළුවන්. සාමාන්‍ය තල වශයෙන් 10ක් 15ක් එහෙම වෙන්නත් පුළුවන්. හරිනේ. එතකොට විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්. උස වුණත් එහෙමනේ. දැන් අපිට කුරු කියන තත්ත්වෙ ඉඳලා ඊට පස්සේ විශාල උස සැලකියුතු උසක් තියෙන අය ඉන්නවනේ. එතකොට දැන් ඒ කියන්නේ ඒක සමහර ඒවා තියෙනවා දැන් උස කියන එකේ මෙහෙම ඒවා තියෙනවා. දැන් අපි හිතමු කුඩා කාලේ වැඩිපුර වර්ධක හෝමෝන එහෙම ස්‍රාව වෙලා ඒ වගේ කියන්නේ. එතකොට අර ජයිකැන්ටිසම් නැත්තම් යෝධ බව ඇතිවීම කියන තත් වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවේ. සාමාන්‍යයෙන් ඒ වගේ කන්ඩිෂන් එකක් නැතිව එලින්ම මේ කියන ජානම බලපාලා උසට බලපාන්න පුළුවන්. එතෙන්දී උසට අදාළ මේ විදිහේම සංකලනයක් අරගෙන මොකද වෙන්නේ එතකොට? එතකොටත් මේ කියන ඇලීර සංකලනයන් විවිධාකාරයෙන් මික්ස් වෙලා මිනිස් දැන් එක් ජීවියා තුළ පවතිනවා. ඒතර ඒ දැන් මිනිසා විදිහට ගත්තොත් මිනිසාගේ මේ ඇලීර සංකලන වෙනස් වෙන විට ඒ අදාළ ඊට නියම වූ උස තමයි ලැබෙන්නේ. එතකොට ඒ නිසා විවිධාකාර උස තියෙන අය අපිට හමු වෙනවා. එතකොට ඒ විවිධාකාර උස තියෙන අය 10 දෙනෙක් අපි තෝරලා විවිධ උස ගත්තොත් ඒ 10 දෙනාගේ මේ කියන මම දැන් ඇඳ ආකාරයේ ඇලීල් සංකලනයන් වෙනස් වීමක් තියෙනවා. ඒතර උපරිම උසක් තියෙන අය සහ අවම උසක් තියෙන අය, ඒ වගේම අතරමැදි උසක් තියෙන අයත් ඉන්නවා. ඒ අයගේ මොකද මෙන්න මේ ආකාරයට ප්‍රමුඛ නිලීන විදියට ඇලීන සංකලනයන් වෙනස් වීමක් තියෙනවා. හරි. අපි ලියමු වාක්‍යයක් බහුජාන ප්‍රවේණී කියලා දාලා ලියන්න. වෙනස් පතවල පිහිටි ජාන දෙකක් හෝ කිහිපයක ප්‍රකාශනවල එකතුවෙන් ජාන දෙකක් හෝ කිහිපයක ප්‍රකාශනවල එකතුවෙන් ඇතිවන මිනිසාගේ උස සමේ වර්ණය බුද්ධි මට්ටම වැනි ප්‍රමාණාත්මක රූපානුදර්ශවල
ආවේනිය බහුජාන ආවේනිය වේ. ආවේනිය බහුජාන ආවේනිය වේ. ඊළඟට අපි මෙන්න මේ වාක්‍ය ලියුමේ මම දැන් n දෙක ඔයාලට තේරෙන්නත් එක්ක උදාහරණයක් ලෙස මිනිසාගේ සමය වර්ණය ඔන්න ඔක ලියන්න. කැපිටල් A සිම්පල් A එකම අදදා ලියන්න වෙන කොමා අදදා. කැපිටල් A සිම්පල් A කැපිටල් B සිම්පල් B ඒ විදිහට E දක්වා ලියන්න. ලියලා ආදී ලෙසට වෙනස් පතවලු ජාන ගණනාවකින් ඇතිවේ. ආදී වෙනස් ආදී ලෙසට වෙනස් පතවල වූ ජාන ගණනාවකින් ඇතිවේ. ආමට ඔයාලට තව දෙයක් කියන කමන එක ලියුම් පස්සේ. එක් ජානයේ ඇලීලයුගල එක් ජානයේ ඇලීලයුගල මෙන්න මේ කාරණය පොට්ටක් මම මේකට එකතු කරන්න. ලියන්නකො මෙන්න මේක. ලියමු. එක් දැන් ප්‍රමුඛ වේ කියලා එක් ජානයේ ඇලීලයුගල් අසම්පූර්ණ ප්‍රමුඛතාවයේද පෙන්විය හැක. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේද පෙන්විය හැක. ඊළඟ ලියන්න කැපිටල් A B C හෝ D කැපිටල් A B C D හෝ E තිබ්බනේ. වැඩිවන තරමට සමය වර්ණය වඩාත් අද පැහැවේ. වැඩිවන තරමට සමය වර්ණය වඩාත් අද පැහැවේ. ඊළඟ ලියන්න සිම්පල් A B C D සිම්පල් ඒවා ලියන්න. ඒ ටික දාලා ලියන්න. වැඩිවන තරමට සමය වර්ණය ලා පැහැවේ. ඊළඟට මම අර ලිව්ව උපරිමාගය කියලා තියෙන කැපිටල් විතරක් තියෙන එක. ඒක ලියලා ලියන්න. වඩාත් තද පැහැ සමය වර්ණයද වඩාත් තද පැහැ සමය වර්ණයද ඊළඟට සිම්පල් A with සිම්පල් විතරක් ලිව්ව එක ලියලා ලියන්න. සිම්පල් A B A B B ඒක වඩාත් ලා පැහැති සමය වර්ණයද ඒ වගේම සියල්ලක්ම විෂමයුග්මක අවස්ථාව. මේක මේව දාමු අතරමැදි. ඊට පස්සේ ලියන්න සිම්පල් කැපිටල් A සිම්පල් A කැපිටල් B සිම්පල් B අන්න ඒ විදිහට ලියන්න. අතරමැදි සමය වර්ණයද ඇති කරයි. ඊළඟට මම තව කාරණයක් ඔයාලට කියලා දීලා මේක අන්තිම කාරණය. මේක too much කියලා නෑ. එහෙම වෙන්නේ නෑ. හරි. මේක මේක පොට්ටක් බලා ගන්න. සාමාන්‍යයෙන් උස මෙන්න මේ කියන බහුජාන ආවේනියෙන් ව්‍යාප්ත වෙන ලක්ෂණ ගහනයක් තුළ දකින්න හම්බෙන්නේ හරියට
ඔයාලගේ එක්සෑම් එකේ රිසල්ට් වගේ. ඒ කියන්නේ ඉසට් ස්කෝර් එකක් නැත්නම් අපි කියනවා හදන අඳින ප්‍රමිත වක්‍රයක් වගේ තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. හරිද? එතකොට මම එක අක්ෂයක් නම් කරනවා. මේ පැත්ත ගහනයේ මිනිසුන් සංඛ්‍යාව ඊට පස්සේ මම මේ පැත්තට ගන්න පහුජාන ආවේනික ලක්ෂණය කියලා. මේකේ එතකොට වක්‍රයක් මම ගත්තොත් ඒ වක්‍රයේ දල වශයෙන් මෙන්න මේ වගේ එකක් එන්නේ. ඒකට හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් එන්නේ. ඒකට හේතුව සාමාන්‍යයෙන් ගහනයක් ගත්තාම ඒක මෙන්න මේ විදිහට මම මෙතන ගත්තොත් මෙන්න මේ වගේ මධ්‍යන්නකයක් තියෙන අය තමයි වැඩිපුරම ඉන්නේ. හරිද? ඒ කියන්නේ මේ මධ්‍යන්න උසක් කියන මධ්‍යන්න උසක් තියෙන අය තමයි වැඩිපුරම ඉන්නේ. එතකොට අඩු මුස තියෙන අය සහ වැඩි මුස තියෙන අය එහෙම විශාල ප්‍රමාණයක් නැහැ. දැන් මේ විදිහට අපි ගත්තොත් හරිද? දැන් මේ ප්‍රමාණය ගොඩක් අඩුයි. මේ වර්ගඵලයකින් අපි ගන්නේ ඒ අදාළ කොටසට අදාළ මිනිස්සු මුළු ප්‍රමාණය. එතකොට දැන් ඒ අය එකතුව අඩුයි. හරිද? එතකොට මධ්‍යම උසක් තියෙන අය තමයි වැඩිපුරම ඉන්නේ උස්ස ගත්තොත්. ඒ වගේම සමේ වර්ණයේ තලෙලොලු. ඒක ගන්න දැන් සුදුම අය ගත්තොත් දැන් එහෙම එකක් නෙමෙයි කියන්නේ ඒ දැන් ඒ ගහණේ ගත්තොත් ඒ ඇලීල සංකලනයද සුදු අයගේ කළු අය නැහැනේ. එහෙම නෙමෙයි මං කියන්නේ. දැන් එයාලගේ උනත් ඇලීල සංකලන මධ්‍යයන් ඇලීල සංකලනයක් තියෙන අය තමයි වැඩිපුර ඉන්නේ. උස ගත්තත් එහෙමයි. මධ්‍යයන් උසක් තියෙන අය තමයි වැඩිපුර ඉන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. හරිද? ඒතොර ඒකත් මතක තියාගන්න. මේක අඳින්න මහන්සි වෙන්න එපා. මම නෝට් එකේ වන්නම්. අපි මේක ලියමු. ගහණයක බහුජාන ආවේනික ලක්ෂණ ආවේනික ලක්ෂණයක දත්ත සාමාන්‍ය ව්‍යාප්ති වක්‍රය. සාමාන්‍ය ව්‍යාප්ති වක්‍රය නැතහොත් ප්‍රමත ව්‍යාප්තියක් පෙන්වයි. ප්‍රමත ව්‍යාප්තියක්. අපි මේකට කියන මොකද්ද? මේ ප්‍රමත මේකට කියන normal distribution curve එකක් කියලා. හරිද? දැන් මේ වගේ එකක් තමයි ඔයාලගේ Z score එක හදන්නත් අඳින්න. හරි. ප්‍රමත ව්‍යාප්තියක් දක්වයි. මිනිසාගේ උස්ස සැලකූ විට අපි එහෙම ලියමු. මිනිසාගේ උස්ස සැලකූ විට මිනිස් ගහනයේ වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මධ්‍යම උසකින් යුක්ත වේ. බුද්ධි මට්ටම සැලකූ විට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මධ්‍යම බුද්ධි මට්ටමකින් යුක්ත වේ.
ඊළඟ ලියන්න. හරි. දැන් ඕක ඔය විදිහට කමු. ඒ කාරණේ හරි. දැන් සාමාන්‍ය බුද්ධි මට්ටම ගත්තාම මේ බුද්ධිය කියන එක උපරිම තියෙන අය ඉන්නවා. ඒගොම අවම අය ඉන්නවා, මධ්‍යම බුද්ධියක් තියෙන අය ඉන්නවා. නමුත් ඔය සාමාන්‍ය අපි ගන්නෙ මොකෙන්ද? බුද්ධිය මනිනවා කියලා ඉන්ටෙලිජන්ස් එකනේ. ඉන්ටෙලිජන්ස් කෝෂන් නැත්තම් අපි කියනවා IQ level එක. එතකොට IQ level එක නමුත් සාමාන්‍යයෙන් ඒක එච්චරම දැන් අර විශ්වාසනීයම මෙතඩයක් වෙන්නේ නැහැ. මොකද ඒකේ අර තියෙනවා මේ දැන් අයින්ස්ටයින් ඒක අපි අර කතා කරනකොට දැන් IQ level එක බාද්දී ඒ පුද්ගලයාගේ වයස එතකොට ඒ එක්ස්පීරියන්ස් level එක යා කොච්චර කල් ජීවත් වෙලා තියෙනවද ඔයගේ කාරණා කිහිපයක් සලකනවා. දැන් සාමාන්‍ය අයින්ස්ටයින්ටත් වඩා IQ level එක තියෙන පොඩි අය ඉන්නවනේ. ඒකට හේතුව එයාලගේ අර එක්ස්පෝෂර් ටයිම් එක නැත්තම් එයාලගේ ඒජ් එක අවුට් නිසා. ඒකට ඒකේ කැල්කියුලේෂන් එක කරන් පස්සේ ගොඩක් වැඩි අගයක් තමයි එන්නේ. හරිද? ඒකට මේ ඒක බුද්ධි මට්ටම කියන එක අර ඒ වගේ මයින් එකක්. නමුත් දැන් ඒ විදිහට දැන් සාමාන්‍යයෙන් එන්නේ අර IQ level එක අර වැඩිවීමක් තියෙනවා. සෝරි. අර තියෙන ඒ කියන්නේ এডুকেෂන් එකේ තියෙන ඩෙවලොප්මන්ට් එකයි ඒ කියන කාරණාත් එක්ක. එතකොට මොකද ඔක අර අපි ඒක තියෙන වෙනම අර ඒකටම විශේෂ ප්‍රශ්න මාලාවක් ඒ වගේ. ඔයාලටත් ඕන ටෙස්ට් කරගන්න පුළුවන් IQ ටෙස්ට් කරන්න පුළුවන් වෙබ්සයිට් එහෙම තියෙනවා. මේ මට මතක නැහැ. අපි නම් ඉන්ටර්නෙට්ලා කරන ඔය වැඩේ මේ අපිට තියෙනවා අපිට මේ සබ්ජෙක්ට් එකක් මොනවද මේ කියන කාරණේට මේක හරි. එතකොට මේ හරි මම චුට්ටක් මේ රිසෝස් බුක් එකට පොඩක් ගිහිල්ලා බලමු. රිසෝස් බුක් එකේ right මේක තියෙනවා බලන්න. බහුජාන ආවේනිය දැන් තියෙනවා ජාන දෙකක හෝ වැඩි ගණනක සමුච්චිත ප්‍රකාශන නිසා උස්ස සමේ වර්ණය බුද්ධි පළවෙනි ප්‍රමාණාත්මක ලක්ෂණ වලට අදාළ රූපාන්දාශයේ කාවනිගත වීම බහුජාන ආවේනිය හැඳින්වේ. ඊළඟ ලියන තියෙනවා මිනිසාගේ සමේ වර්ණය තීරණය කරන්නේ ජාන රාශියකිනි සරල කිරීම සඳහා ජාන 3ක් පමණක් මේ සලකා බලන්න ලැබේ කියලා. ඊට පස්සේ ඇඳලා තියෙනවා AB හෝ C යන හැම ජානයක්ම අඳුරු පැහැ සමක් ඇති කරන ලීඩයක් දරන අතර අඳුරු පැහැට අදාළ එකකේ රූපාන්දශයට එක් නිසා අනික ඇලීලෙන් සිම්පල් සම්පූර්ණ ප්‍රමුඛ වේ කියලා තියෙනවා. එතකොට ඒක තනත් අර කැපිටල්ම තියෙන අවස්ථාව ඉතා අඳුරු සහ ඉතා ලා කියලා අරන් තියෙන සිම්පල් එක කියනවා. එතකොට කියනවා මෙසේ වෙනස් වන්නේ වෙනස් පත වූ වෙනස් පතවල පිහිටන ප්‍රමුඛ ඇලීල සමේ පැහැ සඳහා සමුච්චිත බලපෑමක් ඇති කිරීම හේතුවෙන් කියලා අපි මේවා කිව්වා. ඊළඟට බහුජාන ලක්ෂණයක් බහුජාන ලක්ෂණයක් තීරණය කිරීමට දායක වන ජාන සංඛ්‍යාව මත පදනම්ව ප්‍රජනිතයේ රූපාන්දර්ශී හා ප්‍රවේන්දර්ශීය සංකලන වෙනස් විය හැකිය. බහුජාන ලක්ෂණයකට අදාළව කහනයක් නිරූපණය කරන දත්ත ප්‍රමත ව්‍යාප්තියක් පෙන්වයි. මේ ප්‍රමිත නෙමෙයි හම්. මේක ප්‍රමත ව්‍යාප්තිය. එතනයි වැරදි. ඊළඟට ජනිතයන්ගෙන් බහුතරය අතරමැදි රූපාන්දාශ ඇති කරන බවට අපේක්ෂා කරයි. හරි. ඊළඟට මේ මම අමතර කාරණේ ඊළඟට හරි මේක අපි දැන් ප්‍රමත ව්‍යාප්තියක ඒක ප්‍රමිතනේ ප්‍රමත හදාගන්න. ඊළඟට ජනිතයන්ගෙන් බහුතරය අතරමැදි රූපාන්දාශය නැත්නම් මධ්‍ය පරාසයේ පවතින සමේ වර්ණයක් ඇති කරන බව අපේක්ෂා කරයි. හරි. right. දැන් අර මගේ මම දෙන නෝට් එක බලන්න. එතකොට ඒක තේරෙනවා මේක නිකන් කියවට මුකුත් සෙන්ස් එකක් එන්නේ. හරි. ඊළඟට මම යනවා මෙන්න මේ කාරණේ කතා කරන්න. ජාන ප්‍රතිපත්තිය ගැන කතා කරන්න. right.
ඊට කලින් මම බහුජාන ප්‍රවේණී ගැන මේ පොඩ්ඩක් මේ කාරණේ පොඩ්ඩක් පෙන්ලා යන්න. ඔයාලට පොඩ්ඩක් මතක හිටින්නත් එක්ක. හරි. දැන් මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ විදිහට අර 50 චතුරස්‍රයක් ගැහුව එකක්. එතෙන්දිත් ඇලීල 3ක් විතර සලකලා එයාලගේ මොහොම. ඒකට බලන්න. ඒකෙත් මේ දැන් මේ අරගෙන තියෙන සමය වර්ණය. දැන් මේ සමය වර්ණයට අනුරූපව තමයි මේ රූපේ අරගෙන තියෙන්නේ මේ මොනවද මේ ඒ අදාළ වර්ණය දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ බලන්න ඒ නිසා දැන් මෙතෙන්දි මේ සුදු විතරක්ම අරන් තියෙන්නේ නිලීන ඇලීල වලට. එතකොට නිලීන ඇලීල විතරක් තියෙන අවස්ථාව ගොඩක්ම ලා පාටක් තමයි හමට එන්නේ. දැන් තදම පාට දැන් මම මේක පොඩ්ඩක් මාක් කරන්නම්. දැන් මෙයා බලන්න. දැන් එයාගේ තදම වර්ණයක් තියෙන මෙයාගේ තියෙන ලාම වර්ණය. හරි. ඒතර ඔය කියන අවස්ථා දෙක අතර තමයි අතරමැදි වර්ණ ටික මේ රඳා පැවතිලා තියෙන්නේ. හරි. ඒතකොට ඒක ආකාරයට විවිධාකාර ඇලීල සංකලනයන් එක්ක විවිධාකාර හමේ වර්ණයන් තියෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟට යමු. ඒක මම ඔයාලට නෝට් එකත් එක්ක දෙනවා. හරි. right. ඊට පස්සේ යමු මේ කියන කාරණේට. ජාන ප්‍රතිපත්තිය හරි. දැන් මේකදී කතා කරන්නේ අර මෙන්ඩල් කිව්ව කතාව සම්පූර්ණයෙන්ම යටපත් වෙන එක. ඒ කියන්නේ පරාදීන සංරචනය වෙන ජාන ගැන කතා කරන තැනක් තමයි මේ. ඒ කියන්නේ සමහර ලක්ෂණ තියෙනවා ලක්ෂණට අදාළ ජාන ඒවා වෙන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා තවත් ජාන එක්ක එකට ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. හරිද? මේවා ගොඩක් දුරට සිද්ධ වෙන්නේ වර්ණ දේහවල ඊටාම සමීපෙන් තියෙන ජානවල. හරිද? ඒකට අන්නේ කාරණේ ගැන අපි කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම මෙන්න මේ කාරණේ පොඩ්ඩක් බලමු. මොකක්ද මම කිව්වේ කියලා. දැන් මම අඳිනවා මේ විදිහට සමජාත වර්ණ දේහද. හරිද? ඊට පස්සේ මේක ඉන්නවා මේ විදිහට මම ජානපත් දෙකක් අඳින්න. තව මෙහෙන් කෙනෙක් අඳින්න. තව මෙහෙන් කෙනෙක් අඳින්න. මේක ඉන්නවා දැන් capital A B C D කියලා ජාන හතරක් ඉන්නවා. එයාලගේ ඔය විදිහට තියෙනවා කියලා තුමු. දැන් මේ අයකින් ඊටාම ළඟින් ඉන්න දෙන්න තමයි මේ A සහ B කියන්නේ. දැන් මෙන්න මේ වගේ අය මතක ඇති මම කිව්වා ස්වාධීන සංරචනයේ සහ අවතරණය වීමට තියෙන හැකියාව ගොඩක් අඩුයි. මොකද මේ අය කැඩුනොත් එකටම කැඩලා යනවා, ඉන්නවනම් එකටම ඉන්නවා. ඒ නිසා
මොකද මේ අතර තියෙන පරතරේ මම මේකත් මේ එක්ස්පෑන්ඩ් කරලා වගේ ඇඳලා තියෙන්නේ. අතර තියෙන පරතරය තව ටිකක් ලොකු කරලා වගේ. එතකොට මේ වගේ සමීපව තියෙන ඡාන ඒ නිසා අවතරණයට ලක් වුණත් එහෙම නැත්නම් එහෙම සිදු නොවුණත් එක තමයි ඉන්නේ. එහෙමනම් මේ ලක්ෂණ ආවේනිකත වීමේදීත් එකටම තමයි ගමන් කරන්නේ. අන්න ඒ කාරණේ තමයි අපි කතා කරන්නේ ඡාන ප්‍රතිපත්තිය කියලා. ඒ කියන්නේ දෙන්න එකටම ගමන් කිරීම සිද්ධ වෙනවා. අර වගේ අර ස්වාධීන සංරචනය කියන නියමයක් පිළිපදින්නේ නැහැ. අපි මේක ලියමු. ඡාන ප්‍රතිපත්තිය එකම වර්ණ දේහේ අවතරණයට හා ස්වාධීන සංරචනයට ලක් නොවේ. අවතරණයට හා ස්වාධීන සංරචනයට ලක් නොවේ. එකට ආවේනයට ලක්වන ලෙසට එකට ආවේනයට ලක්වන ලෙසට එකිනෙකට ළඟින් ඡාන පිහිටීම ඡාන ප්‍රතිපද්දේ වේ. ඊළඟට තරුවක් දාලා ලියමු. එකම වර්ණ දේහේ අවතරණයට හා ස්වාධීන සංරචනයට ලක් නොවී එකට ආවේනයට ලක්වන නැත්නම් සමගාමීව ආවේනිගත වන ඕන එක. හරි. එකිනෙකට ළඟින් පිහිටන ඡාන ප්‍රතිපත්ත ඡාන වේ. මුල් එකේ ඡාන ප්‍රතිපත්ත යට එකේ ප්‍රතිපත්ත ඡාන ගැන කිව්වේ. හරිද? එතකොට අපි ඊළඟ කාරණේ හරි. මේකෙදි මේක විස්තර කරන්න අපි ගන්නෙ ඩ්‍රොසෝෆිලා කියන පළතුරු මැස්සගේ දේහ වර්ණය සහ පියාපත්වල ප්‍රමාණය කියන කාරණා දෙක ආවේනිගත වෙන ආකාරය. එතකොට මෙන්න මෙයාගේ කවුද නම? ඩ්‍රොසෝෆිලා කියන මෙයා කවුද? පළතුරු මැස්සා. මේ කියන ඩ්‍රොසෝෆිලා කියන පළතුරු මැස්සගේ දේහ වර්ණය දන්නේ මොනවද? දේහ වර්ණය ඒ වගේම පියාපත්වල තරම ආවේනිකත වීම. හරි. මේකෙදි මොකක්ද මේ කියන්නේ? දැන් මේකෙදි මෙන්න මේ කියන කාරණා ටික කරනවා. හරිද? ඩ්‍රොසෝෆිලාගේ තියෙනවා මෙන්න මේ විදිහේ කාරණා ටිකක්. අපි ටික ලියන්නම් මම. මෙන්න මෙහෙම. ඒ කියන්නේ එයාගේ පියාපත්වල වර්ණ විදියට තියෙනවා මම ඒක පොඩක් කියන්නම්. පියාපත් වල වර්ණ තියෙනවා
අලු පාට හා කළු පාට කියලා දෙවර්ගයක්. මේ අලු එක තමයි ප්‍රමුඛ වෙන්නේ. යා කැපිටල් G. මේ කළු එක නිදින්න අවස්ථාව මෙයා සිම්පල් G. ඒ වගේම අනික් කාරණය තමයි පියාපත් ගත්තාම ඒ පියාපත්වල තියෙනවා සාමාන්‍ය ඒවා තියෙනවා, තව තියෙන අවශිෂ්ට වුණ ඒවා. අවශිෂ්ට පියාපත් මේක අපි ගන්නවනේ n නෝමල් නිසා සිම්පල් n ගන්න. දැන් මේ විදිහට මම දැන් ලිව්වා ලියල සංකලන ටික සහ ඒ අදාළ දැන් මෙන්න මෙහෙම කාරණයක් කරනවා. දැන් මම මෙයාලගේ මුහුමක් කරනවා. හරිද? ඒ මුහුමක් කරන්නේ පාලියන්නා එයාලගේ ගන්නවා නොමුහුම් කට්ටිය අරගෙන මුහුම් කරන්නේ නොමුහුම් අලු පැහැත් දේහ දරන සාමාන්‍ය පියාපත් දරන ආයයි නොමුහුම් කළු පාහැති දේහය දරන අවශිෂ්ට පියාපත් තියෙන අයයි මුහුම් කරනවා. එතකොට මෙයාලගේ ප්‍රවේනිදර්ශ ලිව්වොත් මොකද වෙන්නේ? මෙයාගේ කැපිටල් G කැපිටල් G කැපිටල් N කැපිටල් N තත්ත්වය තියෙනවා. මෙයාගේ සිම්පල් G සිම්පල් G සිම්පල් N සිම්පල් N තත්ත්වය තියෙනවා. F1 පරම්පරාව ගත්තාම ඊට කලින් අපි ජන්මානු ගත්තාම මම මෙයාගේ එන්නේ මොනවද? GN කියන එකනේ. මෙයාගේ සිම්පල් G සිම්පල් N. එතකොට ඔය විදිහට ජන්මානු දෙවර්ගයක් කියනවා. එතකොට මෙයාලා මුහුම් කරාම ඒකෙන් එනවා F1 පරම්පරාව. F1 පරම්පරාව කවුද එන්නේ? කැපිටල් G කැපිටල් G සිම්පල් G කැපිටල් N සිම්පල් N. එහෙනම් මොකද වෙන්නේ? 100ක් අලු අවශිෂ්ට පියාපත් sorry අලු සාමාන්‍ය මොකද ප්‍රමුඛ ලක්ෂණය තියෙන නිසා නැත්නම් විෂමකුම තත්ත්වයේ ඉන්න නිසා. විෂමකුම තත්ත්වයේ ඉන්න නිසා මෙතන එන්නේ. ඊට පස්සේ මේ ලැබුණු මුහුම ඊට පස්සේ කරන්නේ මෙයාලා F1 මුහුම් කිරීමක් කරලා බලනවා. මුහුම් කරමු මොකද ගන්න F2 ගන්නවනේ. දැන් F2 ගත්තාම මෙතන F2 නෙමෙයි ගන්න sorry. අපි මෙතන ගන්නේ අපි මේ F1 කෙනා පරීක්ෂා මුහුමකට ලක් කරනවා.
පරීක්ෂා මොහොතකට ලක් කරාම බලමු F1 අරගෙන මේ කාරණේ F1 අරගෙන F1 වල අපි කමුකෝ දැන් පරීක්ෂා මොහොත ලක් කරන්නේ මේ සියලුමයි. එතෙන්දී මෙයාගේ හැදෙන GG capital N simple N කියන தත්ත්වය ඊට පස්සේ මේකෙන් මම ගන්නවා මෙයාගේ හැදෙන ජන්මාන ටික. හරිද? හැදී ඒකේ ජන්මාන. එතකොට හැදෙන්න පුළුවන් capital G capital N capital G simple N ඊළඟට simple G capital N simple G simple N sorry මෙයාලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සියල්ලක්ම එකතු කරලා F1 මොහොම F1 අය පරීක්ෂා මොහොතකට ලක් කරනවා. පරීක්ෂා මොහොමකට ලක් කරන් පස්සේ පරීක්ෂා මොහොමෙදි මොකක්ද කරන්නේ? දිත්ත ලතා ලක්ෂණ සියල්ලක්ම සඳහා දිත්ත නිලීන සමයුක්ම කෙනෙක් එක්ක මුහුම් කරනවා. එහෙනම් මෙයා මුහුම් කරනවා G sorry ඔය වගේ කෙනෙක් එක්ක. එතකොට මේක පරීක්ෂා මොහොම. ඊළඟට හරි ඊළඟ කාරණය දැන් පරීක්ෂා මොහොමට ලක් කරලා මේකේ අපි ගන්නවා මෙන්න මෙහෙම එකක්. ඇත්තටම දැන් මේකක් ආවන් පස්සේ බලන්න පරීක්ෂා මොහොමෙන් එන්න පුළුවන් අය. කැපිටල් මෙයාගෙන් ජන්මාන මොනවද හැදෙන්නේ? මෙයාගෙන් හැදෙන්නේ simple G simple A. ලියමු. ඊට පස්සේ මේකින් එක මෙයත් එක්ක මුහුම් කරලා බලනවා. එතකොට මොනවද එන්නේ? capital G simple N capital G simple G capital N simple N ඊළඟට capital G simple N simple N ඊළඟ එකන capital simple G capital N simple N ඊළඟ එකන simple G simple N මේ ආකාරයට හතරක් එනවා. මේ හතර එන්න ඕන එකට එක අනුපාතය. එහෙම එන්න ඕනේ. නමුත් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් හරියටම මෙන්ඩල්ගේ නියම අනුව දැන් අපි මේ යන්දේ දැන් මේක වැඩේ කරගෙන ගියේ අර මෙන්ඩල්ගේ නියමයට අනුව ස්වාධීන වියුක්ත වෙනවා එහෙම හිතලානේ. දැන් මේ දක්වා පැමිණි. ඒතර මේ ආකාරයට ගත්තන් පස්සේ පරීක්ෂා මොහොමේදී එහෙනම් එකට අනුපාතයක් තමයි එන්නත් ඕන. මොකද එක මේ පැත්තේ සමාන ඒ කියන්නේ ජන්මානු වර්ග 4ක් හැදෙනවා. ජන්මානු වර්ග 4 125 ඒ ආකාරයෙන් හැදෙන්නේ. මේ අනුපාතන හැදෙන්න ඕන. මොකද ඒවා එක වර්ගයෙන් එකක් හැදෙන නිසා. හරිද? දැන් එහෙම බැලුවාම ඒ හැදෙන ජන්මානු අර පැත්තේ තියෙන 100%ක්ම හැදෙන දිත්ත නිලීන සමයුක්ම කෙනාගෙන් ලැබෙන ජන්මානුත් එක්ක බහුම් වුණාම ලැබෙන ප්‍රතිඵලෙත් එකට අනුපාතයෙන් තියෙනවා. නමුත් මේක මෙන්ඩල් නියම අනුව මේ ආකාරයට වුණාට ලැබෙන ප්‍රවේනිදර්ශය මේ ආකාරයට. නමුත් එතකොට මේකට තව රූපාන්දාශ අපි ලියමු. මෙයා මොකද වෙන්නේ? පළවෙනි එක්කෙනා අලු සාමාන්‍යනේ. ඊළඟ කෙනා එයා අලු අවශිෂ්ට.
ඊළඟ කෙනා එයා කළු සාමාන්‍ය. එයාගේ කැපිටල් එකක් තියෙන නිසා. මෙයා කළු අවශිෂ්ට. ඇත්තටම වෙන්නේ මේකෙදී අපි බලාපොරොත්තු වෙන එකට එක. නමුත් මේකේ ලැබෙන්නේ ජනක අය මේකේ ප්‍රවේදර්ශ වැඩිපුර ලැබෙනවා. ජනකයගේ රූපාන්දර්ශ වැඩි වෙනවා. ජනකයගේ රූපාන්දර්ශ මොනවද? අලු සාමාන්‍ය සහ කළු අවශිෂ්ට. එහෙනම් මේ දෙන්න ජනක රූපාන්දර්ශ දාන්න. මෙයා ජනක. මෙන්න මේ අයගේ වැඩිපුර එනවා. හරිද? මෙයාලා වැඩියගේකුත් මේ කියන මෙන්න මෙයාතුයි අඩු වගයක් එනවා. ඒ වෙන්නේ අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේකේ ප්‍රචලිතය අරගත්තාම දැන් මැස්සෝ ප්‍රචලිතයක් විදිහට ගත්තාම මේකේ ඉන්නවා 100ක් විතර. මේකෙත් ඉන්නවා 100ක් විතර. මෙයාලා 3ක් විතර, මෙයාලා 5ක් විතර ඔය වගේ තමයි අනුපාතය එන්නේ. හරිද? ඒ කියන්නේ ජනක රූපානුදාශ විශාල ප්‍රමාණයකුයි අතරමැදි මිශ්‍රිත රිකම් නැත්නම් ප්‍රතිසංයෝජිත අය කුඩා ප්‍රමාණයක ලැබෙනවා. මෙන්න මේ தත්ත්වය පැහැදිලි කිරීම තමයි දැන් අපි මොකද උනේ කියලා බලන්නේ. හරිද? එතකොට දැන් ඇත්තටම ලැබෙන්න ඕන අනුපාත මේවනම් අලු සාමාන්‍ය අය 100ක් ලැබුණා නම් මේ කළු අවශිෂ්ට සහ කළු සාමාන්‍ය තාසන වශයෙන් 100වත් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ අවට අගයක් ලැබෙනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ එහෙම එකක් නෙමෙයි. 100 ලැබෙනවා ජනකයට. අර ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ අතරමැදි මිශ්‍රිත ඒවා. ඒ හින්දා මේක පැහැදිලි කරන්න අපි කරන්නේ නැවතත් මම අරක ලියනවා. එතෙන්දී අපි ලියමු ජනක කියලා. එතෙන්දී මම ගන්නවා ඒත් නෝ අලු සාමාන්‍ය සහ කළු අවශිෂ්ට කියලා දෙන්නේ. ඊට පස්සේ ප්‍රවේන්දාංශ ලියනවා. ප්‍රවේන්දාංශ මම ලියනවා මෙන්න මෙහෙම. මේක ඉන්නවා කැපිටල් G කැපිටල් N විදියට. ඊට පස්සේ මෙයා සිම්පල් G සිම්පල් N විදියට. හරිද? ඊට පස්සේ මෙයාලා අතරින් මම ගන්නවා ජන් මානු. එතෙන්දී මොකද වෙන්නේ? මේ පැත්තේ එනවා කැපිටල් G කැපිටල් N අය එනවා. මේ දෙන්න දෙපැත්තට බෙදලා මෙයාගෙනවා සිම්පල් G සිම්පල් N. මේ දෙන්න මොහොම වුණාම F1 වල එනවා capital G capital N simple G simple N. ඇයි මෙයාගේ මේක මේ විදිහට එකතු වීම සිද්ධ වෙනවා ඉතින්. එහෙම නෙමෙයි ජන්මානු දෙක. මේක ජන්මානු කියලා රාම් කරලා තියෙනවා. හරිද? දැන් මෙන්න මේ වගේ එකක් තමයි අන්තිම ප්‍රතිඵලය උනේ. දැන් මේක අපිට බලන්න පුළුවන් මෙයාගේ කැපිටල් G එකක් සහ N එකක් තියෙන නිසා මේක 100% අලු සාමාන්‍ය ව්‍යාපත් තියෙන මැස්සෙක් තමයි වෙන්නේ. හැබැයි ඊළඟට බලමු මේක පරීක්ෂා මෝඩ් ලක් කරලා. දැන්
පරීක්ෂා මොහොමට මම ලක් කරනවා. දැන් පරීක්ෂා මොහොම මම ලියන්න. එතෙන්දි මම ගන්නවා මෙන්න මේ කියන කාර්ය. දැන් පරීක්ෂා මොහොමට ලක් කරලා බලුවා මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙනවා capital G capital N simple G simple N අය. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා පරීක්ෂා මොහොමට ලක් කරන කෙනාගේ simple G simple N simple G simple N. මේ දෙන්න අතරනේ මොහොම කරන්නේ. එතකොට ජන්මානු බලමු. ජන්මානු වෙන්නේ මේ පැත්තේ හැදෙනවා වර්ග කියන්නේ කැපිටල් G එක්කෙනයි කැපිටල් N එක්කෙනයි. සිම්පල් G එක්කෙනයි සිම්පල් N එක්කෙනයි. දැන් මේ විදිහට එකම වර්ණ දෙහි මම මේ විදිහට ඉරි ඇඳලා අඳින්නේ මෙයාලා බද්ධ වෙලා එකිනෙකට ගමන් කරනවා කියලා. ඒ දෙන්න එකටම යන්නේ. ඒතර මේ අතර මාරු වෙලා යන්න බෑ. එතන මේ වර්ණ දෙහි මෙයා එක දෙන්නම එකට ඉන්නවා කියන අදහස තමයි මේකෙන් කියන්නේ. දැන් මොකද වෙන්නේ? මේ පැත්තෙත් හැදෙනවා සිම්පල් G එක්කෙනයි සිම්පල් N එක්කෙනයි. දැන් මේ අතර ක්‍රොස් වුණාම මේ දෙන්නට හදන්න පුළුවන් මේ දෙන්නට හදන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? එතකොට මේකෙන් ලැබෙන ප්‍රජනිතේ මොකද වෙන්නේ? දෙවර්ගයක් තියෙනවා. පළවෙනි එකේ මේ පැත්තේ කැපිටල් G කැපිටල් N ඉන්නවා. මේක සිම්පල් G සිම්පල් N ඉන්නවා. මේකේ සිම්පල් G සිම්පල් G සිම්පල් N සිම්පල් N එනවා. දැන් බලන්න මම මේකේ මොනවද මෙයාලා කියලා ලියන. මෙයාගේ කැපිටල් G සහ N තියෙන මෙයාලු සාමාන්‍ය ව්‍යාපත් තියෙන කෙනෙක්. මෙයා මොකද වෙන්නේ? මෙයාගේ මුකුත් නැහැ නිසා කළු සහ තියෙන කෙනෙක්. එතකොට මේ දෙක බලන්න මුලදී ගත්ත ජනක රූපාන්දර්ශමනේ. අලු සාමාන්‍ය සහ කළු අවශිෂ්ට. ඒකම තමයි අන්තිමට පරීක්ෂා මොහොමෙන් ලැබෙලා තියෙන අලු සාමාන්‍ය සහ කළු අවශිෂ්ට. මේක ජනක ජනක රූපාන්දර්ශමය ලැබෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් මේ ආකාරයට මේක වෙනවා නම් ඒ කියන්නේ බද්ධ වෙලා දෙන්න එකට ගමන් කරනවා කියලා පෙන්නුවොත් අපිට ලැබෙන්නේ අලු සාමාන්‍ය කට්ටිය කළු අවශිෂ්ටය විතරයි. දැන් මෙතන ඇත්තටම පරීක්ෂණය කරලා බැලුවා ඉස්සෙල්ලා. ඇත්තටම පරීක්ෂණය කරලා බැලුවාම ලැබුණා ඒ විදිහට ජනක රූපාන්දර්ශය දරන අය වැඩි ප්‍රමාණයකුත් නුමුහුම් සහ නුමුහුම් නැත්නම් මොනවාද නුමුනේ ඒ කියන්නේ මිශ්‍ර වෙලා නැත්නම් ප්‍රතිසංයෝජිත රූපාන්දර්ශ ආකාරවලින් ඉතා සුළු සංඛ්‍යාවකුත් අපි ඒක පැහැදිලි කරනවා මෙන්න මෙහෙම මේ ආකාරයට ප්‍රතිපත්තිජාන පැවතුනත් මේ අතරින් ඉතාම සුළු ප්‍රමාණයක් ඌනනයේදී අවතරණයට හා සාධ්‍යයන් සංරචනය කියන ක්‍රියාවලියට භාජනය වෙනවා. නමුත් ඒ මකින් ලැබෙන ප්‍රමාණය ඉතාම සීමිත ඉතාම කුඩා ප්‍රමාණයක් නිසා අර ප්‍රතිසංයෝජිත අවස්ථා ඉතා සුළු ප්‍රමාණයකින් ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රතිපත්ත කියන නැත්තම් මේ ඇලීල දෙක බද්ධ වෙලා ගමන් කිරීම නිසා මෙන්න මේ විදිහට ජනක ආකාර ජනක ප්‍රවේනිදර්ශම දූහිතෘත් තුළ වැඩි වශයෙන් ලැබෙනවා. අවතරණයට අවස්ථාවක් ලැබෙන ඉතා සුළු අවස්ථාවේ ප්‍රතිසංයෝජිත අය ඉතා සුළු ප්‍රමාණයක් හදාගන්න. ඒතර අන්න ඒ කාරණා ටික තමයි මේකේ කියන්නේ. ප්‍රතිපත්තිය සහ ඒකේ ඉන්ටර්ප්‍රිටේෂන් එක නැත්තම් විස්තර කිරීම. හරි. අපි මේක ගැන ලියමු. මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ කියන කාරණා ටික ලියමු. හරිද? දැන් මේකේ රූප සටහන අඳින්න ඕනේ නැහැ ඔයාලා. මම ඒකට අදාළ නෝට් එකක් දෙන්න. ලියන්න. ඩ්‍රොසොෆිලා මතක ඇතිනේ නම. ඩ්‍රොසොෆිලා ගේ අලු පැහැති දේහ වර්ණය
කැපිටල් G කළු පැහැති දේහ වර්ණයේ සිම්පල් G ට ප්‍රමුඛ වේ. සාමාන්‍ය පියාපත් කැපිටල් N අවශිෂ්ට ප්‍රයාපත් වලට ප්‍රමුඛ වේ. ඊළඟ ලියන්න. අලු පැහැති දේහ දරන අලු පැහැති දේහ වර්ණය හා අලු පැහැති දේහ වර්ණය සහ සාමාන්‍ය පියාපත් දරන දර්ශයක් වරහන් ඇතුළේ කැපිටල් G කැපිටල් N සහ කළු පැහැති දේහ වර්ණය හා අවශිෂ්ට පියාපත් දරන කළු පැහැති දේහ වර්ණය හා අවශිෂ්ට පියාපත් දරන සමයෝගී විකෘති දර්ශයක්. සමයෝගී විකෘති දර්ශයක් වරහන් ඇතුළේ සිම්පල් N අතර මුහුමක් එම ජාන අතර ප්‍රතිපත්තියක් නැති ලෙසට හා ඒවා අතර ප්‍රතිපත්තියක් නැති ලෙසට හා ඒවා ස්වාධීන සංරචන ලක්වන බව එනම් මෙන්ඩලීය නියම වලට අනුකූල ලෙස උපකල්පනය කොට පහතින් සඳහන් කොට ඇත. කියලා අර උඩ කොටස ලියන්න. හරිද? මෙන්න මේ දක්වා. ඒක ලියා ගන්න ඔතනට. ජාන ප්‍රතිපත්ති මම පටන් ගත්තේ මෙන්න මෙතන ඉඳලා. හරිද? මේ ජනක කියන තැන ඉඳලා මෙන්න මේ එකට එක අනුපාතය ලැබෙන තැන එනකම් මෙන්න මෙතෙන්ට එනකම්. හරිද? මෙන්න මේ දක්වා ඒක ලියන්න. හරිද? ඒක ලියා ගන්න තැන නෙමෙයි නෝට් එක දුන්නාම ඊට පස්සේ ඊළඟ සත්‍ය වශයෙන්ම මෙන්ඩල් නියම වලට අනුකූලව සත්‍ය වශයෙන්ම මෙන්ඩල් නියම වලට අනුකූලව මෙම ලක්ෂණ ආවිනිගත වූයේ නම් අතෙන්ට ඉතින් ලියන්න. පරීක්ෂා මුහුමේදී ලැබෙන ප්‍රජනිතයේ රූපාන්දාශ අනුපාතය ලියන්න. එකට එකක් මේ ලියලා තියෙන විදිහට ලෙස ලැබිය යුතුයි. නමුත් මෙහිදී ප්‍රතිඵලය වන්නේ ජනක රූපානුදර්ශ විශාල අනුපාතයන්ගෙන්ද ප්‍රතිසංයෝජිත රූපානුදර්ශ ඉතා කුඩා අනුපාතයන්ගෙන්ද ලෙසය. ප්‍රතිසංයෝජිත රූපානුදර්ශ ඉතා කුඩා අනුපාතයන්ගෙන්ද වන ලෙසය. මේ නිසා මේ පැහැදිලි කිරීමට කැපිටල් G ඇලේරක් සිම්පල් G හා කැපිටල් N ඇලේරක් සිම්පල් N
capital N L ඉරක් simple N ජාන එකම වර්ණ දේහේ ජාන සමජාත වර්ණ දේහයන් වල සමජාත වර්ණ දේහයන් වල එකිනෙකට ළඟින් ප්‍රතිබද්ධව ස්වාධීන සංරචනයට ලක් නොවී පවතී යැයි සලකා ස්වාධීන සංරචනයට ලක් නොවේ යැයි සලකා අධ්‍යයනය කරයි කියලා මෙන්න මෙතන ඉඳලා එතනින් පහළ ටික හරිද මේ ජනක කියලා තියෙන තැන ඉඳලා මේ විදියට එන්න මෙතෙන්ට ඩ්‍රොසොෆිලා එක ඕනේ ඔයාලට බලන්න ලිව්වේ හරි එතකොට එතනට ඉඩ තියෙන ලියාගමු මෙලෙස ජාන ප්‍රතිපත්ත වී ඇති යැයි සැලකූ විට ජන්මානු වලට ඇලීල ස්වාධීන සංරචනය නොවී ගමන් කිරීම නිසා පරීක්ෂා මුහුමේදී අලු සාමාන්‍ය හා කළු අවශිෂ්ට පියාපත් යන ජනක රූපානුදර්ශයන්ම එකට එක අනුපාතයෙන් ලැබේ. ඊට අනුව නම් කළු අවශිෂ්ට හා කළු සාමාන්‍ය යන අලු අවශිෂ්ට හා කළු සාමාන්‍ය යන ප්‍රතිසංයෝජිත ආකාර ඇති නොවිය යුතුය. නමුත් සත්‍ය වශයෙන්ම මොහුම් කරන ක්‍රියාවලියට ලක්කර ලබාගත් ප්‍රතිඵල සැලකූ විට සත්‍ය වශයෙන්ම මුහුම් කිරීමට ලක්කර ලබාගත් ප්‍රතිඵල සැලකූ විට එහි ප්‍රතිසංයෝජිත ආකාරද ඉතා සුළු අනුපාතයකින් දක්නට ලැබිණි. සුළු ප්‍රමාණවලින් දක්නට ලැබිණි. සුළු අනුපාත හරි සුළු ප්‍රමාණවල. මෙලෙස මෞදර්ශවලට වඩා අඩු සංඛ්‍යාතයකින් ප්‍රතිසංයෝජිත දර්ශ ඇතිවීම පැහැදිලි කිරීමට ප්‍රතිපත්තිය
පින්දහෙලීමෙන් ප්‍රතිපද්දේ පින්දහෙලීමෙන් අවතරණය සිදුවී ඒවා සාධීන සංරචනයට ලක්වන්නේ යැයි සලකයි. ප්‍රතිපද්දේ පින්දහෙලීමෙන් අවතරණය සිදුවී ඒවා සාධීන සංරචනයට ලක්වීම සලකයි. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් දෙන්න ඉන්නේ කොහොමද? කැපිටල් G සහ කැපිටල් N මේ විදිහට ඉන්නවා. සිම්පල් G සිම්පල් N මේ විදිහට ඉන්නවා. දැන් මෙයාලගේ මෙන්න මෙහෙම එකක් වෙනවා. මෙන්න මේ කියන N මේ මෙතනින් කැඩීම නිසා මේ කැඩලා මේක මාරු වෙනවා මෙතෙන්ට. හරිද? ඒ වගේම තව මොකක්ද වෙන්න පුළුවන්? මේ සිම්පල් N එකක් මේ ඕන එකක් වෙන්න පුළුවන්. එයා කැඩිලා මෙතනින් එයා මාරු වෙනවා මෙතෙන්ට. හරිද? ඒ G වලටත් ඒක වෙන්න පුළුවන්. හරිද? දැන් මාරු වුණාන් පස්සේ මොකද වෙන්නේ බලන්න. මේ කැපිටල් G එක ඉන්නවා සිම්පල් N එකනේ. සිම්පල් G එක ඉන්නවා කැපිටල් N එකනේ. අන්න එයාකට ප්‍රතිසංයෝජිත ඇලීල සංකලන නැති වෙනවා. ওই විදිහට මාරු වෙලා. හරිද? එතකොට ඒක වෙන්න සාර විදිහට අවතරණය සහ ස්වාධීන සංරචනය කියන කාරණා සිද්ධ වෙන්න ඕන. නමුත් මේ ජාන ඉතාම ළඟින් පිහිටන නිසා ඒ අත්තරින් ඒ ළඟින් ඉතා ළඟින් පිහිටන නිසා ඒ ජාන දෙක මැදින් කැඩිලා දෙපැත්තට වෙන් වෙන තියෙන සම්භාවිතාව ඉතාම අඩුයි. නමුත් ඒ ආකාරයට සිද්ධ වෙලා ඉතා කුඩා ප්‍රමාණ වලින් මේ විදිහට ප්‍රතිසංයෝජිත ආකාර හැදෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අර ප්‍රතිචින්තය ගත්තා මේකේ 50 50 එකට එක අනුපාතයෙන්ම ජනක රූපානුදාශම නොලැබෙන්නේ. හරිද? හරි. එතකොට ඕක තමයි ඒකට අදාළ කාරණේ. හරි. එතකොට මේ අපි ඊළඟට යමු මෙන්න මේ කියන කාරණේට. ඊට කලින් දැන් කී වෙලාව 10:26යි පොඩි බ්‍රේක් එකක් ගමු. දැන් එක දිගට කරානේ. විනාඩි 5ක් දෙන්න. අපි 10 11යි කාලෙ විතරකම් කරනවා. විකෘති ඇලීල වර්ධා ශරීර වලට නිලීනය. එතකොට වල්දාර්ශක තමයි ප්‍රමුඛ වෙන්නේ. දේහ වර්ණයට අදාළ ඇලීලය කළු සහ ඔය කියන කාරණා ටික අපි කිව්වා. පියාපත්වල තරමට අදාළ ඇලීලය N සහ අනිත් එක සිම්පල් N ගත්තා. ඊළඟට මෙම ලක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා වල්දාර්ශී මැස්සන් සමග දේහ වර්ණය වෙන්ම පියාපත්වල තරමයන් ලක්ෂණ දෙකටම විකෘතික මැස්සන් මුහුම් කර අතුර දී අංග පරීක්ෂා මුහුම. අපි කළ එක. දී අංග පරීක්ෂා මුහුමක් කරන ලදී. ඊළඟට බලන්න අපි කරපු ටිකමයි තියෙන්නේ. පී පරම්පරාවේ සමයුක්මක වල්දර්ශය අලු පැහැති දේහේ සාමාන්‍ය පියාපත් තියෙන අරන් තියෙනවා. ඒතර එයා දිත්ත විකෘති නැත්තම් දිත්ත නිලීන සමයුක්මක කෙනෙක් එක්ක මුහුම් කරන නැත්තම් කළු පැහැදේ සහ අවශිෂ්ට පියාපත් තියෙන කෙනෙක් එක්ක මුහුම් කරනවා. ඊට පස්සේ එතෙන්දී අර විදියට F1 අරගෙන තියෙනවා. F1 වල සාමාන්‍ය කියලා මේ 100 නෙමෙයි මේක 100ට 100. එක 100ක් ඔන්න එනවා කියලා තමයි එතන කියන්නේ. ඒක හදාගන්න. ඊට පස්සේ පරීක්ෂා මොහොම ඔය විදියට කරාම අර මම වගේ 125 අතර දෙනෙක් විදියට තමයි ජන්මානු ලැබෙන්නේ. එහෙමනම් සත්‍ය වශයෙන්ම ලැබිය යුත්තේ මෙන්න මේ කියන ආකාරයට එකට අනුපාතයක්. හරිද? ඒ කියන්නේ මෙන්ඩල් නියමයට අනුව පළතුරු මැස්සාගේ දේහ වර්ණය හා පියාපත්වල තරමා විනිගත වූවා නම් මෙන්න මේ කියන එක වෙනවා. නමුත් බලන්න මෙන්න මේ කාරණේ
බොහෝ ජනිතයන් ජනකයන්ගේ ප්‍රවේදර්ශය දැරීම නිසා. මෙන්න මේ කාරණය නිසා. බොහෝ ජනිතයන් ජනකයන්ගේ ප්‍රවින්දර්ශය දැරීම නිසා. දේහවර්ණයට සහ පියාපත්වල තරමට අදාල් ජාන එකම් වර්ණදී මත ප්‍රතිබද්ධ වී ඇති බව පෙනීය. ජනකයන්ගේ මේක ලැබෙන නිසා අපට ඔන්න වගේ තත්ත්වයක් ආවොත් අපි කියනවා ප්‍රතිබද්ධ වෙලා කියලා. හේතුව අර මික්ස් වීමක් වෙලා නැහැ. මිශ්‍රණයක් නැත්තම් අර ප්‍රතිසංයෝජනයන් වී නැහැ. එහෙනම් ප්‍රතිසංයෝජනය වෙන්න නම් ස්වාධීන සංරචනය වෙන්න ඕන. ස්වාධීන සංරචනය නැත්තම් ඒ අවස්ථාවේ ප්‍රතිසංයෝජනයක් වෙලා නැහැ කියන්නේ මොකද්ද වෙන්නේ? යාළුවා ප්‍රතිබද්ධ වෙලා එකට ගමන් කිරීම සිද්ධ වෙ යුතුයි. අර ප්‍රතිසංයෝජිත ආකාර නොලැබෙන නිසා. ඒතර ඒ සංකල්පෙත් එක්ක අපි පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ කියන தත්ත්වය. බලන්න. එතෙන්දි මොකද කරලා තියෙන්නේ? දැන් අර විදියටම නැවතත් අරගෙන ඒකේ අර ප්‍රතිසංයෝජිත නැත්තම් ප්‍රතිසංයෝජිත නෙමේ ප්‍රතිපත්ත ආකාරයට ලියා ගන්නවා ජන්මානු පිහිටීම. ඒතර ඒ විදියට ලියලා ගත්තාමත් මෙන්න මෙතෙන්දී ලැබෙන්නේ 100%ක්ම අලු පැහැද්දේ සාමාන්‍ය පියාපත් ලැබෙනවා. මොකද එතෙන්දී ප්‍රමුඛ ජාන දෙකම තියෙනවානේ. ප්‍රමුඛ ඇලීල දෙකම. ඊට පස්සේ පරීක්ෂා මොහොම කරන් පස්සේ මේ ආකාරයට ජන්මානු වර්ග දෙකයි සෑදෙන්නේ. ඒ වගේම රූපානුදාශ වර්ග දෙකක් පමණයි සෑදෙන්නේ. ඒ දෙක සමාන වෙනවා රූපානුදර්ශ අතින් ප්‍රවේණිදාශ නෙවෙයි රූපානුදර්ශ අතින් ජනකයට. ජනක ජීවීන් තුළ පැවති රූපානුදර්ශමයි ලැබෙන්නේ. නමුත් බලන්න මේ කියන කාරණේ. දේහ වර්ණයට සහ පියාපත්ව තරමට අදාළ ජාන එකිනෙක ප්‍රතිබද්ධ වී පැවතියද ඇතැම් අවස්ථාවලදී මේක වැදගත්. ඇතැම් අවස්ථාවලදී අවතරණය නිසා ඒවා ස්වාධීනවද සංරචනය වේ. එනිසා ඉහත පරීක්ෂා මුහුමේදී ප්‍රතිසංයෝජිත ජනිතයන්ද අටු සංඛ්‍යාතයකින් ප්‍රතිඵලය වේ. ප්‍රතිසංයෝජිත ජනිතයන් අඩු සංඛ්‍යාතයකින් ප්‍රතිඵලය වේ. උදාහරණයක් ලෙස මෝර්ගන්ගේ පරීක්ෂණයේදී ප්‍රතිසංයෝජිත රූපානුදාශය වන අලු පැහැති දේහ වර්ණය අවශිෂ්ට පියාපත් සහිත සහ කළු පැහැති දේහ වර්ණය සහ සාමාන්‍ය පියාපත් සහිත රූපානුදාශිත අඩු සංඛ්‍යාවකින් ලැබුණයි කියලා කියනවා. ඔව් මෝර්ගන්ගේ පරීක්ෂණය කියලා කියන්නේ මෙන්න මේ කාරණේ මම අර මේ චුට්ටක් බලබලත් හිටියා දැන් මේ මෝගන්ස් ටෙස්ට් මෝගන් පර්ස් මියුටන්ට් කියලා එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මෝගන් එක්ස්පෙරිමන්ට් එක අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඒකෙදිත් මේ කියන වයිල්ඩ් ටයිප් එක සහ ඔය මේ මියුටන්ට් ටයිප් එක අරන් තියෙනවා. විකෘති ආකාරයේ. එතකොට මේ තමයි ඔය කියන ඩ්‍රොසොෆිලා කියන මැස්සා. හරිද? එතකොට මේ එයාලගේ මෙයා පරීක්ෂණය කරලා ගත්තාම ඒ නම්බර්ස් මේකේ නැහැ. ඇත්තටම මෙයාගේ පරීක්ෂණෙන් එනවා අර එකේ එන්නේ නම්බර්ස් තිබ්බම කොහෙද ලියාගෙන කියන්නේ මෙන්න මෙහෙම එකක් එනවා කියන්නේ. කියන්නේ අර ජනකාය 900 ගානක් 965ක් විතර. හරිද? ඊට පස්සේ මේ අත්තාව 944ක් ඔය වගේ ගණන්. මේ අංක වැඩක් නැහැ. ඊට පස්සේ අර දෙන්න ඉන්නේ 100 ගණන් වගේ. ඒ වගේ පොඩි පොඩි අනුපාතයෙන්. හරිද? එතකොට ඒක තියෙනවා 206යි 185යි. හරිද? ඔන්න ඔය වගේ 965 206 185 948 වගේ. ඒ කියන්නේ මේ ජනක රූපානුදාශ ධර්ම දෙක මේ දෙන පොඩි පොඩි අනුපාත වලින් ඇවිත් තියෙනවා. හරිද? ඔය මෝගන්ගේ පරීක්ෂණය යාගේ ඇත්ත ප්‍රතිඵල. මෙන්න මේවා තමයි යාට ලැබුණේ පළතුරු මැස්සයි පරීක්ෂණේ. එතකොට අන්න එහෙම එකක් වෙනවා. ඊළඟට බලන්න
උදාහරණ ලෙස මෝගන්ගේ පරීක්ෂණයේදී ප්‍රතිසංයුක්ත රූපාන්තරශ වන අලු පැහැති දේහ වර්ණය අවශිෂ්ට පියාපත් සහිත සහ කළු පැහැති වර්ණය සාමාන්‍ය පියාපත් සහිත රූපාන්දාශත අඩු සංඛ්‍යාවකින් ලැබෙන බව නිරීක්ෂණය වී. ඒතර ඒක මම විස්තර කරානේ. අර වෙන හැටි අවතරණේ ඒ කතන්දරට මම නෝට් එකට දුන්නා. හරි. එතකොට ඊළඟට තියෙනවා පරීක්ෂා මොහොමක මෙන්න මේකෙන් දී අංක ගහනු පරීක්ෂා මොහොනේ නම් මේ ඔය කියන කාරණේ. එතකොට තේය පියාපත්වල ප්‍රම සමජාන ප්‍රතිපත්තිය කියන කාරණේ අර කාරණේම තමයි. ඒකයි ඥානයක් තුල ලියලා ඒ විදිහටම හරිගස්සලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න මේක මම තරුවක් මාක් කරනවා. ජනකයන් තුළ දැකිය නොහැකි රූපානුදර්ශයක් ජනකයන් තුළ සාපේක්ෂව කුඩා සංඛ්‍යාවකි. මෙන්න මේක. සාපේක්ෂව කුඩා සංඛ්‍යාවකි. නිපදවීම මගින් ඥාන ප්‍රතිපත්තියේ සිදුවන මේ අවස්ථානුකූල කැඩී යාම පෙන්වා දේ. සමජාත වර්ණ දෙක අතර සිදුවන අවතරණය නිසා මේ සිදුවේ. සාමාන්‍යයෙන් ඔය MCQ එකක් එහෙම තිබ්බොත් මේ අපි MCQ ඩිස්කෂන් එකේදී එහෙම කරලා බලමු. එතකොට ඒකෙදි කරනවා ගොඩක්. ඒතර මේ ඒකෙදී මම දැන් මේ සිලබස් එකට අදාළ සහ ඔයාලට උගන්වන්න කියන ටික තමයි තියරි එකේ කරන්නේ. හරිද? ඊට අමතරව දැන් මේකේ තව තියෙනවා කතන්දර දැන්. මම ඒව කතා කරේ නෑ. හරිද? දැන් ප්‍රතිපත්තිය වුණත් ප්‍රතිබද්ධ වෙලා තියෙන ප්‍රමාණය එහෙම අපි ගණන් හදලා ගන්නවා. හරිද? ප්‍රතිපත්තියේ ප්‍රමාණය ප්‍රතිසංයෝජිත ප්‍රතිශත එහෙම ගණන් හදන්න තියෙනවා. හරිද? ඒවා ප්‍රශ්න දාලා මම රිවිෂන් එකේ සහ MCQ ඩිස්කෂන් ක්ලාස් එකේ කරනවා. හරි. මොකද මේවා MCQ අහන තැන් MCQ වලට පැ කරන්නේ. හරි. ඒක තීරයක් විදිහට දෙන්න ඒ වෙලාවේ නෝට් එකට දෙන්න. හරි. එතකොට දැන් එතෙන්දී මම කියන්න හැදුවේ දැන් මේ වගේ MCQ එක මේ වගේ පොඩි අනුපාත සහ එහෙම නැත්නම් අර ජනක රූපාන්තරශම ඇවිල්ලා වගේ අයිඩියා එකක් දෙනවා නම් ප්‍රශ්නෙන් ඉතින් කෙලින්ම කරලා බලන්න මේ නිකන් පොඩක් ඉරි ඇඳලා වගේ බලන්න මේක ප්‍රතිපත්තියට දාලා වැඩේ හදාගන්න පුළුවන්. ඒ වගේම ඔය අමුතු රූපානුදර්ශ අනුපාතයෙන් එහෙම තියෙනම් ඒක චුට්ටක් චෙක් කරලා බලන්න මේක මේ ප්‍රතිපදයක් වෙන්න ඇති කියලා. ඒ කියන්නේ වාට සාමාන්‍ය මෙන්ඩල් නියම වලට අනුකූලවම ආවිනිගත වෙන්න විදියට හදලා බැලුවාම උත්තරයක් එන්නේ නැත්තම් ගොඩක් දුරට ප්‍රතිපදයක් වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. හරිද? හරි. ඒක හරි. ඊළඟට හරි ඒ දක්වා ඉවරයි. ඊළඟ කොටස අපි යමු. හරි. මානව ලිංග නිර්ණය. එතකොට මේකෙදි එතකොට අපි මෙන්න මේ කියන කාරණා ටික පොඩ්ඩක් කතා කරමු. ලිංග නිර්ණය කියන සංකල්පයේදී දැන් අපි ගත්තොත් මම කලින් කිව්වා ලිංග නිර්ණය කියන එක සඳහා වැදගත් වෙන වර්ණ දෙක යුගලක් මිනිසාගේ තියෙනවා. ඉතිරි ඒවාගෙන් කරන්නේ දෛහික ලක්ෂණ පාලනය කිරීමක් කියලා. එතකොට ලිංගකත්වය කියන සංකල්පය නැත්තම් ඒ ලිංගිකත්වය තීරණය කිරීම සිද්ධ වෙන්නේ අපි දන්නවා මෙන්න මෙහෙම වර්ගයක් තියෙනවා. මොනවද ඒකට කියන්නේ? ලිංග වර්ණ දේහ කියලා.
මේ ලිංග වර්ණ දේහවල තියෙන ජානමකින් තමයි ලිංගිකත්වයට අදාළ ලක්ෂණ තීරණය කරන්නේ. එතකොට අපි ගත්තොත් මිනිසාගේ අලිංග වර්ණ දේහ යුගල් 22ක් සහ ලිංග වර්ණ දේහ යුගලක් තියෙනවා. එතකොට ඒ අතරින් මෙතන මම ලියන්න. දැන් මිනිසා ගත්තාම මිනිසාගේ තියෙනවා යුගල් 22ක්. ලිංග වර්ණ දේහ යුගලයි ඒක තියෙනවා මෙන්න මේ අය X සහ Y කියලා වර්ණ දේහ දෙකක්. මේ X සහ Y දෙන්න ගත්තාම ඒ දෙන්න මම දල වශයෙන් මේ වගේ අඳින්නම්. හරිද? එතකොට මෙන්න මේ වගේ ලබලා එක්කෙනෙක් කුස එක්කෙනෙක් මිටි. මෙයා X සහ මෙයා Y. Y වර්ණ දේහේ සාපේක්ෂව X ට සාපේක්ෂව කුඩයි. right? ඔය වගේ දෙන්නෙක් තමයි. ඊට පස්සේ මේකෙන් Y කියන වර්ණ දේහෙන් තමයි පුරුෂ ගති ලක්ෂණ තීරණය කරන්නේ. එනිසා අපි ඒකට කියනවා පුරුෂ ගති ලක්ෂණ නිර්ණය කරන ලිංග වර්ණ දේහය Y වර්ණ දේහය කියලා. ඒ වගේම අනෙක් වර්ණ දේහ විදිහට අපි ගන්න X වර්ණ දේහය. එතකොට මෙතෙන්දී අපි සංකල්පයේ විදිහට ගන්න Y වර්ණ දේහය නැත්තම් XX සංකලනයක් තියෙනම් ගැහැණු සහ X සංකලනයක් තිබ්බොත් ගැහැණු XY සංකලනයක් තිබ්බොත් පිරිමි කියන සංකල්පයට එනවා. හරිද? උතර ඒ විදිහට මේ කියන ඇලීල් සංකලනයන් තියෙන ආකාරය අනුව ගැහැණු පිරිබව නැත්තම් ලිංග ભેදය ඇති වෙනවා. ඊළඟට මෙන්න මේ කියන කාරණේ. දැන් මේ දෙන්න මම පොඩ්ඩක් ආයේ අතර පෙන්නන්න. යා මෙන්න මෙහෙම ඉන්නවා. හරිද? වර්ණ දේහ දෙක මම ටිකක් ලොක් කරලා දෙන්නම්. මම මේකෙත් සුපුරුදු පරිදි හරි. මම මේකේ නිකන් අකුරු ටිකක් දාන්නම් කැපිටල් A B C D තියෙනවා කියලා මේ පැත්තේ සිම්පල් A සිම්පල් B සිම්පල් C සිම්පල් D තියෙනවා කියලා. දැන් මේකේ බලන්න කැපිටල් සිම්පල් A කෙනෙක් හිටියට මේ කැපිටල් A කෙනෙක් මාක් කරාට මෙයා තියෙන විදියක් නැහැ කෝ එතනට දක්වා මේ y වර්ණ දෙහි ගිහිලා නැහැ. එහෙනම් කැපිටල් A නැහැ. සිම්පල් B කෙනෙක් හිටියට කැපිටල් B කෙනෙක් ඉන්න විදියක් නැහැ. එතෙන්ට යනකුණු වර්ණ දෙහි ගමන් කරන්නේ. එහෙනම් ජානපත සමහර ස්ථානවලදී පමණයි සමපාත වෙන්නේ. නැත්තම් අපි කියනවා සමජාත ආකාරයට සමජාත වර්ණ දෙහි යුගලක් විදිහට තියෙන සමහර කොටසකදී පමණයි. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී. මෙන්න මෙයාලට තියෙනවා මේ වගේ අවස්ථාවක්. මෙයාලට ප්‍රශ්නයක් නැහැනේ.
එයාලගේ ඒ ජානපතේ මේ දෙන්නටම ඉන්න පුළුවන්. නමුත් සිම්පල් A සහ සිම්පල් Bට අදාළව තව ඇලීලයක් තියෙන්න විදියක් නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ විශේෂ අවස්ථාවක් එනවා සිම්පල් Aට සහ සිම්පල් Bට. දැන් සිම්පල් A හෝ B තනියෙන් ඉන්න අවස්ථාවක ප්‍රමුඛ වෙන්න බෑනේ. වෙනත් අවස්ථාවල දැන් මේ උදාහරණයක් විදිහට දැන් මේම ඉන්නවා. මෙයා ඉන්නවා කැපිටල් A, මෙයා ඉන්නවා කැපිටල් B. මේ පැත්ත සිම්පල් A ඉන්නවා සිම්පල් B. දැන් මෙයාට තනියෙන් මේ අවස්ථාවේ ප්‍රමුඛ වෙන්න බෑ මොකද ප්‍රමුඛ ඥානයක් තියෙනවා. ප්‍රමුඛ ඇලීලිය. මෙයාටත් ප්‍රමුඛ ඇලීලියක් තියෙනවා. මේ සිම්පල් Bටත් බෑ. එහෙනම් තනි එක්කෙනෙක් ඉන්න අවස්ථාවනේ එයාලට මෙන්න මේ අවස්ථාවම ඕන දෙන්නෙක් විදියට ඉන්නවනම් එයාගේ ලක්ෂණ පෙන්වනවා. නමුත් මෙතෙන්දී මෙයාගේ ප්‍රකාශයෙන් වළක්වන්න කැපිටල් A කෙනෙක් නැහැ. සිම්පල් B කෙනෙකුත් නැහැ. එහෙනම් මෙන්න මේයාලා තනියෙන් ඉන්න අවස්ථාවෙත් තමන්ගේ ලක්ෂණය පෙන්වීමේ හැකියාවක් තියෙනවා මේ ලිංග වර්ණ දේවල තියෙන නිලීන ඇලීල වලට. හරිද? එතකොට ඔන්නේ කියන කාරණේ පොඩ්ඩක් අර වෙනම කන්සෙප්ට් එකක් ඒක පොඩ්ඩක් නෝට් කරගත යුතුයි. හරිද? හරි. ඊළඟ කන්සෙප්ට් එක හරි. ඒ දක්වා කාරණා ටික අපි දැන් ලියාගමුනේ. ලියන්න. අපි ඊට පස්සේ මේ ඔක්කොම පැහැදිලි කරමු. ලියමු. යම් සත්ත්ව විශේෂයක ලිංගිකතාවය එනම් ගැහැණු පිරිමි බව තීරණය කරන ලිංග නිර්ණය කිරීම එනම් ගැහැණු පිරිමි බව තීරණය කිරීම ලිංග නිර්ණය ලෙසට හැඳින්වේ. ලියන බොහෝ සත්ව විශේෂවල ලිංග නිර්ණය ප්‍රවේණිකව තීරණය වේ. ඊළඟ ලියමු තරුවක් දාලා මිනිස් සෛලයක වර්ණදේහ යුගල් 23ක් අන්තර්ගත වේ. මිනිස් සෛලයක වර්ණදේහ යුගල් 23ක් අන්තර්ගත වේ. ඉන් වර්ණදේහ යුගල් 22ක් ලිංග නිර්ණය හා සම්බන්ධ නොවන අලිංග වර්ණ දේහ වේ. ඊළඟට ලියන්න ඒවා ස්ත්‍රී දේහේ හා පුරුෂ දේහේ සමානව ඇත. ඒක වෙනස් වෙන්නේ නැහැ. ගෑනු පිරිමි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන වර්ණ දේහ යුගල් 22. ඊළඟට ලියන්න ඊට පස්සේ මෙහෙම ලියමු. එක් වර්ණ දේහ යුගලක් ලිංග නිර්ණයට සම්බන්ධ ලිංග වර්ණ දේහ යුගල වේ. ඒ X හා Y ලෙස නම් කරන අතර පුරුෂයන් තුළ
XY ආකාරයටත් පුරුෂයන් තුළ XY ආකාරයටත් ස්ත්‍රීන්ගේ XX ආකාරයටත් වර්ණදේහ සංකලන පිහිටයි. වර්ණදේහ සංකලනයේ පිහිටයි. හරි. ඊළඟට තරුවක් දාලා පොඩි පොයින්ට් එකක් ලියාගමු. මෙන්න මේ පොයින්ට් එක MCQ වලට වැදගත් නිසා දෙන්නේ. ලියන්න. ලිංගික ලක්ෂණ හා සම්බන්ධ ජාන ලිංගික ලක්ෂණ හා සම්බන්ධ ජාන මේක වැදගත්. ලිංග වර්ණ දේහවල පමණක් ඇත. ලිංග වර්ණ දේහවල පමණක් ඇත. ඊළඟට ලියන්න ලිංගික නොවන ලක්ෂණ හා සම්බන්ධ ජාන ලිංගික නොවන ලක්ෂණ හා සම්බන්ධ ජාන ජාන අලිංගික වර්ණදේහවල මෙන්ම අලිංගික වර්ණදේහවල මෙන්ම ලිංගික වර්ණදේහවලද ලිංගික වර්ණදේහවලද ඇත. ලිංගික වර්ණදේහවලද ඇත. එතකොට අපිට මේ වගේ අලිංගික ලක්ෂණ තියෙන ඒවා තියෙනවා. මේකේ ලිංගික ලක්ෂණ විතරයි. එහෙම එකක් නැහැ. ලිංගික ලක්ෂණ තියෙන අදාළ ජාන ලිංගික ලක්ෂණ තීරණය කිරීමට අදාළ ජාන පවතින්නේ X සහ Y කියන ලිංග වර්ණ දේහවල විතරයි. නමුත් ඒ වගේ අලිංගික ලක්ෂණ තීරණය කරන සමහර ජානත් තියෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟට හරි. ඊට පස්සේ අපි රිසෝස් බුක් එකට යන්. රිසෝස් බුක් එකත් බලමු. අපි දැන් කරපු ටික මොනවද මේකේ කියන්නේ කියලා. බලමු. මාත් එක්කම highlight කරගමු. ලිංගිකත්වය තීරණය වන්නේ ලිංග වර්ණ දේහවල ප්‍රකාශනය මගිනි. මානව ගහනය තුළ සියලු පුද්ගලයෝ අලිංග වර්ණ දේහ යුගල් 22ක් මේ යුගල් කියන එක මතක තියාගන්න. සමහර තැන්වලදී MCQ වරද්ද ගන්න එපා. අලිංග වර්ණ දේහ 22ක් වගේ ගහලා ඊට පස්සේ එක් ලිංග වර්ණ දේහ යුගලක්ද එක් ලිංග වර්ණ දේහ යුගලක්ද දරා සිටි පුරුෂ ගති ලක්ෂණ නිර්ණය කරන ලිංග වර්ණ දේහ වර්ගය Y වර්ණ දේහ ලෙසත් අනෙක් වර්ණ දේහ වර්ගය X වර්ණ දේහ ලෙසත් නම් කර ඇත. X වර්ණ දේහය Y වර්ණ දේහයට වඩා සාපේක්ෂව විශාලය. තමයි මම ඇන්දේ මේ වගේ. සමජාත ප්‍රදේශවලදී හැර මේ වර්ණ දේහ දෙවර්ගයම වෙනස් ගති ලක්ෂණ සඳහා කේත සපයයි. X හා Y වර්ණ දේහ යුගලනය වන විට විශිෂ්ට ප්‍රදේශවලදී පමණක් ඒවා සමජාතව පවතී. එක මතක ඇති මං කිව්වා දැන් මේ හරියේදී සමජාතව තියෙනවා. මේ හරියේදී බෑ. ඊළඟට එසේම X හා Y X වර්ණ දේහ X හා Y වර්ණ දේහ යුගලනය වන විට විශිෂ්ට ප්‍රදේශවලදී එසේම X හා X වර්ණ දේහ යුගලන විට ඒවා එකිනෙකට සමජාතව පිහිටයි. එතකොට හරියනේ මේ දෙන්න ප්‍රමාණයෙන් සමානයි. එතකොට දෙන්න අතර සමජාත වර්ණ දේහ යුගලනයක් තියෙනවා. XX අවස්ථාවේ ස්ත්‍රීන්ගේ ජන්මානුජන ක්‍රියාවලියේදී ඌර්ණයමකින් ලැබෙන ඒක ගුණ ඩිම්බ 100%ක්ම X වර්ණ දේහ දරයි. X අයනෙන් ගෑනු කියන්නේ කාන්තාවගේ මේ ආකාරයටදී එයාගේ ජන්මානුජන ඉතින් මෙතන බෙදුනහම X තියෙන ජන්මානු මේ පැත්තෙනුත් X තියෙන අයම තමයි හැදෙන්නේ. හරිද? එකක් වෙන එකක් හැදෙන්න විදියක් නැහැ. X විතරයි තියෙන්නේ. ඊට පස්සේ
පුරුෂයන්ගේ ජන්මාන්ජන ක්‍රියාවලියේදී ඒකගුණ ශුක්‍රාණු වලින් අර්ධයක් X වර්ණ දේහයත් ඉතිරි අර්ධය Y වර්ණ දේහයත් තරයි. පුරුෂයන්ගේ තියෙන XY. එතකොට මෙයා දෙකට බෙදුනහම මෙතනින් හැදෙන්නේ X තියෙන ජන්මාණු හැදෙනවා Y තියෙන ජන්මාණු හැදෙනවා. එතකොට මෙයා 50ක් මෙයා 50ක් වෙනවා. එතකොට පුරුෂා ස්ත්‍රී ජන්මාණු සංශ්ලේෂණය ඩිම්බෙම ශුක්‍රාණු X වර්ණ දේහය රැගෙනීමෙන් ස්ත්‍රී යුක්තාණුවක්ද ඩිම්බයක් Y වර්ණ දේහය දරන ශුක්‍රාණුවක් සමග සංයෝජනය වීමෙන් පුරුෂ යුක්තාණුවක්ද ප්‍රතිඵලය වේ. එකම විශේෂය තුළ ස්ත්‍රී සහ පුරුෂ ජීවීන් අතර සිදුවන ඕනෑම සංවාද ක්‍රියාවලියක හෝ දී පුරුෂ හෝ ස්ත්‍රී යුක්තාණු ඇතිවීමට 50ක හැකියාව පවතී. ඉතින් ඒක සරල කතා. ඊළඟට ලියන්න තියෙනවා බාහිර ලිංගික ලක්ෂණවල ව්‍යුහවිද්‍යාත්මක ලිංගික ලක්ෂණ ව්‍යුහවිද්‍යාත්මක මිනිසුන් තුළ ඇතිවීම XX සහ XY වර්ණයේ සංකලන බාහිර ප්‍රකාශනය වීමත තීරණය වේ. ඒක හරියනේ ඉතින්. XX සංකලනයෙන් අපි කිව්වා ගෑනු අය හැදෙනවා. XY සංකලනයෙන් පිරිමි අය හැදෙනවා. එතකොට ඒ කියන ඇලීල් සංකලනවල තියෙන ආකාරය සංකලනේ කවර ආකාරයෙන් තියෙන්නේ කියන එක අනුව ඒ ලිංගික ලක්ෂණ තීරණය වීම සිද්ධ වෙනවා. හරිද? රයිට්. එතකොට දැන් බලන්න මෙන්න මේ කියන කාරණේ. දැන් මේකේ තියෙන පුරුෂ කියලා ගත්තාම 44ක් තියෙනවා අලිංග වර්ණ දේහ. මෙයාගෙත් අලිංග වර්ණ දේහ 44යි ස්ත්‍රී. ඒ වගේම එයාලගේ ශුක්‍රාණු හැදීමේදී කියන මෙතෙන් දෙකට වෙන් වෙලා එතකොට 50ක් වෙනවා ශුක්‍රාණු සහ Y තියෙන අය 50ක් වෙන X 50යි Y 50යි. මෙයාලගේ සියල්ලම X නිසා ඩිම්බය 100%ක්ම XIම තමයි ලැබෙන්නේ. එතකොට ස්ත්‍රී දැන් මේ මෙයාතුයි දැන් මෙයාතුයි කොහොමද? මෙයාතුයි ඇවිල්ලා ස්ත්‍රී වෙන්නත් හැකියාවක් තියෙනවා. මෙයාතුයි ඇවිල්ලා මෙහෙට XY වෙන්නත් හැකියාවක් තියෙනවා. ඒතරේ සම්භාවිතාව එකට එකක් නැත්නම් 50 50ක් මෙයා 50ක සම්භාවිතාවයක් තියෙනවා. හරිද? ඒතර ඕක තමයි කාරණේ. එතකොට